समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදාති තී සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ වසර 22කට පමණ ප්‍රථමයෙන් අභාවයටපත් වෙල්ලම්පිටියේ පදිංචි වෙලා සිටි මිල්ටන් වීරසේකර මහත්මයාගේ ආදරණීය පුතුණුවන් වන මෙල්බන් නුවර පදිංචි සහන් වීරසේකර මහත්මයා ඒ වගේම සොහිරු ගම්පහ ගජබාපාරේ නිමල් වීරසේකර ඒ වගේම සොහිරියන් වන මාළලි වීරසේකර රෝහිණී වීරසේකර සහ පුෂ්පා වීරසේකර කියන ඒ පින්වත් පවුලේ හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දෙනාටම මේ උදාාර කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අද මාතෘකා කරගන්නට යෙදුනේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමත් පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමත් කියන මේ උභය ආර්ථයම යහපත් කරගන්න වටිනාම දේශනාවක්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා තරුණයෙක්. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි ගිහි ජීවිත ගත කරන අය. සුවඳ විලවුන් පාවිච්චි කරන කසී සලු අඳින මල් ගඳ විලවුන් පාවිච්චි කරන සුවඳ විලවුන් පාවිච්චි කරන පිරිසක් ගිහියෝ කියලා කියන්නේ. හැබැයි ස්වාමීනි මම තථාගතයන් වහන්සේගේ ධර්මය නිසා දන්නවා පරලොවක් තියෙනවා කියලා. ඉතින් අපට මේ ජීවිතේ සාර්ථක කරගන්නත් ඕන. ඉතින් පරලොව ජීවිතේ සාර්ථක කරගන්නත් ඕන. ඉතින් එහෙමනම් කාරුණිකයන් වහන්සේ මෙලොව ජීවිතේ සාර්ථක කරගන්නත් පරලොව ජීවිතේ සාර්ථක කරගන්නත් ධර්මයක් දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිත සාර්ථක කරගන්න මුලින්ම කරුණු දේශනා කරලා පසුව පරලොව ජීවිතය සාර්ථක කරගන්නත් ඉතාම වටිනා
ධර්මකාරණා රාශියක් දේශනා කළා. මං හිතනවා මේ දේශනාව ශ්‍රවණය කරන බොහෝ දෙනෙකුට මේ ප්‍රකට දේශනාව බොහොම වැඩදායක වෙයි. මොකද පින්නතුනේ අපේ මෙලව ජීවිතත් අපි සාර්ථක කරගන්නට ඕන. එහෙමනම් මේ තරුණයාට තථාගතයන් වහන්සේ වදාරනවා මෙලව ජීවිතේ සාර්ථක කරගන්නට කරුණු 4ක් සම්පූර්ණ කරන්නට ඕන. ඒ කරුණු 4 තමයි උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවිකතා, කල්යාණ මිත්‍රතා. මෙන්න කාරණා 4. පින්නතුනේ උත්ථාන සම්පදා කියලා කියන්නේ නුවණින් නැගී සිටීම. එහෙමනම් නුවණ පාවිච්චි කරලා නැගිටින්න ඕනේ. කාංම නැගිටට වැඩක් නැහැ. එහෙනම් නුවණ කියන එක අංක 1ට තියෙන්න ඕන. මේ නුවණින් නැගී සිටීම කියලා කියන්නේ ඇත්තටම වීරිය. මේ වීරිය කෙනෙකුට තියෙන්න ඕන දිනු වෙන්න. ආර්ථික උත්පාදනයේට අත්‍යවශ්‍ය දෙයක් තමයි වීරිය. පින්නතුනේ මේ දේශනාව හරියටම හිතට අරන් මේක ජීවිතයට ගලපගත්තොත් ඒකාන්තයෙන් බලායිද දිනු වෙනවා. පින්නතුලට මේ තථාගත ධර්මය ජීවිතයට ගලප ගන්නට පුළුවන්. ගලප ගන්නටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඇත්තටම මේ ධර්මයේ ප්‍රායෝගිකයි. දැන් මංගල සූත්‍රය අපි ගත්තොත් මංගල සූත්‍රයේ තියෙන පින්නතුනේ කරන්න දේවල්. ඒවා කිව්වට මංගලයක් වෙන්නේ නැහැ. මම මේකෙන් අදහස් කරන්න කියන්න එපා කියන එක නෙවෙයි, කියන එකත් වටිනවා. බුද්ධ වචනේනේ. හැබැයි ඉතින් මේවා ජීවිතයට ගලප ගැනීමයි අවශ්‍ය. එතකොටයි මංගලයක් වෙන්නේ. මම මේ එක උදාහරණයක් කිව්වේ. ඒ වගේ දැන් මේ කාරණා ටික අනේ අපිට මතකයි මෙන්න මේක තමයි කාරණා ටික කියලා. කාරණා ටික මතක තිබ්බට වැඩක් නැහැ. යෝනිසෝ මනසිකාරයත් එක්ක මේවා ගැලපෙන්න ඕන. එතකොට තමයි සාන්දෘෂ්ටිකව අපට මේ වගේ ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට මේ උත්ථාන සම්පදාව නැත්තම් මේ නැගී සිටි වීරිය පිළිබඳව කියනවා නම් මේ වීරිය ඇතුලේ තියෙනවා පිළිතුරු කරුණු 4ක්. තමන් කරන වෘත්තිය මොකක් වුණත් රාජ්‍ය සේවකයෙක්, හරි පෞද්ගලික අංශේ වැඩ කරන කෙනෙක්, හරි හමුදා සේවයක පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක්, හරි ඕනම වෘත්තියක්, ගොවිතැන, වෙළඳාම, ඕනම දෙයක්. තමන් කරන වෘත්තිය පිළිබඳව වෘත්තිය මොකක් වුණත් ඒ වෘත්තිය පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. කියන්නේ හොඳ නිපුණත්වයක් තියෙන්න ඕන, දක්ෂකම. පින්නතුනි වෘත්තිය මොකක් වුණත් ඒ තමන් කරන වෘත්තියට දක්ෂ නම් එයා ඒකාන්තයෙන් දිනු වීමේ පළවෙනි ප්‍රවේශයේ පළවෙනි අඩිය තියෙන කෙනෙක්. එහෙමනම් පින්වත් හැම කෙනෙක් මතක තියාගන්න නොයෙක් වෘත්තීන් මේ අත්තු කරනවා ඇති. මොන වෘත්තිය කළත් ඒ වෘත්තිය පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. දැන් බලන්නකෝ අපි හිතමු දැන් ආයුර්වේදයේ නැත්නම් සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා ඈත ගමක. ඉතින් විශාල පොලිමක් තියෙන උදේ බෙහෙත් යන්න ගියාම ඉතින් පහවදාට තමයි එන්න වෙන්නේ. පොලිමේ ඉඳලා බෙහෙත් යන්න ඕන. ඇයි මිනිස්සු මෙච්චර දුක් විඳගෙන පහසුකමක් නැති ඒ දුෂ්කර ප්‍රදේශයට යන්නේ? ඒ වෛද්‍යාචාර්යතුමාගේ දක්ෂකම නිසා. එහෙමනම් පින්නතුනි තමන් කරන වෘත්තිය මොකක් වුණත් ඒ පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. සමහරුන්ට පුදුමාකාර දක්ෂකම් තියෙන එක දේවල්ට. ඒක සමහරු ඒක තේරුම් අරන් නැහැ. ඒ තමන්ගේ දක්ෂතාවයේ පිළිබඳව තමන් තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ දිනුවේ පළවෙනි පියවර මොකද්ද? අපි නැවත කියන්නේ මේක හොඳටම හිතට වදින්න වෘත්තිය මොකක් වුණත් කරන වෘත්තිය පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. ඉතින් මහානකම වුණත් එහෙමයි. මේ මහානකම පිළිබඳව මේ අන් අයට ධර්මයේ කියා දීම මේ වගේ මේ මහානකම පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. වෙළඳාමක් පිළිබඳව වෙළඳාම ගැන දක්ෂ වෙන්නට ඕන. ඊළඟට පින්නතුනේ වෛද්‍යවරයෙක් නම් ඒ වෘත්තිය පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂකම නිකන් උඩ බලාගෙන හිටියට ලැබෙන්නේ නැහැ.
ඒකට අවශ්‍ය අධ්‍යයනයන් අපි කරන්නට ඕන. ඒක පළවෙනි කාරණේ. ඊළඟට දෙවෙනි එක තමයි උත්තාන සම්පදාය ඇතුළේ තියෙන දෙවෙනි කාරණේ තමයි කම්මැලි නැති වෙන්නට ඕන. පින්නතුනි සමහරු ඉන්නවා හරීම දක්ෂයි. වෘත්තිය පිළිබඳ මම අර මුලින් කිව්වේ ඒ දක්ෂකම යාවත් දන්නේ පුදුම තරම් දක්ෂ අය ඉන්නවා. හැබැයි දක්ෂකම තිබ්බට හරීම කම්මැලි. හොඳයි එහෙම මිනිස්සු නැද්ද මේ සමාජේ? ඉන්නවා. පුදුම තරම් දක්ෂයි. හැබැයි දක්ෂකම හඳුනාගෙන නැහැ. දවසක් වැඩට ආවොත් දවස් දෙකක් ගෙදර. ඒ කියන්නේ කම්මැලි. අන්න බලන්න දක්ෂකම තිබ්බා කියලා බෑ. කම්මැලි නැති වෙන්නත් ඕන. කම්මැලියට කිසිම ජයග්‍රහණයක් නැහැ. ඊළඟට පින්නතුනි ඒ තමන් කරන වෘත්තිය පිළිබඳව පරීක්ෂණ කරන්නට ඕන. පරීක්ෂණ කරනවා කියලා කියන්නේ අපි හිතමු උදාහරණයක් හැටියට උණු ගුරුවරයෙක්. ගුරුවරයා හැමදාම උදේට ඉස්කෝලේ යනවා, හවසට ගෙදර එනවා. අවුරුදු 30ක් විතර ඔය විදිහටම කරොත් කිසි දිනුවක් නැහැ නේද? පරීක්ෂණ කිරීමක් නැහැ. රිසර්ච් කිරීමක් නැහැ. ඉතින් තමන්ගේ වෘත්තිය පිළිබඳව තමන් පරීක්ෂණ කරන්න ඕන. ඒ කියන්නේ උපකාරක පන්තියක් පටන් ගන්න පුළුවන්. අලුත් ක්‍රමයකට ළමයින්ට වැටහෙන විදිහට උගන්වන විදිහක් හදා ගන්න පුළුවන්. පරීක්ෂණ කරනවා. ඊළඟට පොතක් ලියලා වෙළඳපොළට දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ගේ වෘත්තියට අනුව කල්පනාවෙන් පරීක්ෂණ කරන්නට ඕන. පරීක්ෂණ කරේ නැත්තම් පින්නතුනේ දිනු වෙන්න බෑ. බලන්න මේවා කොච්චර නවීනද කියලා. දැන් අපි හිතමු කවුරු හරි ව්‍යාපාරිකයෙක් මුලින් පුංචි කඩයක් පටන් ගන්නවා. අපි හිතමු තේ කඩයක්, හෝටලයක් කියලා. ඉතින් පටන් ගන්න ඒක දිනු වෙනකොට අපෝ මේ ඇති මට මීට වඩා ඕනේ මේ හොඳටම ඇති කියලා හිටියොත් එයා මහ දැවැන්ත ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. තියා පින්නතුනි පරීක්ෂණ කරන්න ඕනේ කඩේ කරන ගමන් තව සිල්ලර බඩු කඩයක් දාලා බලනවා. ඊළඟට ගොඩනැගිලි ශාස්ත්‍රීය දෙයක් කරලා බලනවා. පරීක්ෂණ කරන කල්පනාවෙන්. සමහරලාට මුලින් පටන් ගත්ත ව්‍යාපාරයට වඩා පසු අර පරීක්ෂණ කරන ව්‍යාපාරවල ලාභ ලැබෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ආර්ථික උත්පාදනයේ තීරණාත්මක සාධකයක් තමයි මේ පරීක්ෂණ කරන්න ඕන. ඊළඟට හතරවෙනි එක තමයි මනා කළමනාකාරීත්වයක් තියෙන්න ඕන. හොඳ සංවිධාන ශක්තියක්, හොඳ කළමනාකාරීත්වයක් තියෙන්නට ඕන. එහෙනම් දැන් පින්නතුලට පැහැදිලි මේ උත්තාන සම්පදාව ඇතුලේ කරුණු කීයක් තියෙනවද? කරුණු 4යි. තමන් කරන වෘත්තිය මොකක් වුණත් දක්ෂ වෙන්නට ඕන, කම්මැලි නැති වෙන්න ඕන, පරීක්ෂණ කරන්න ඕන. ඊළඟට මනා කළමනාකාරීත්වයක් තියෙන්න ඕන. දැන් ඔය කිව්වේ එක කාරණයක්. උත්තාන සම්පදාව. නුවණින් නැගී සිටීම පිළිබඳවයි ඔය කරුණු 4 පින්නතුලට මතක් කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙලව දියුණුව ඇති කරගන්න අවශ්‍ය වෙන දෙවැනි කාරණේ තමයි ආරක්ක සම්පදා. ආරක්ක සම්පදාව කියලා කියන්නේ පින්නතුනි රැකී ආරක්ෂා කරලා හම්බ කරගත්ත දේ. හම්බ කරගත්ත දේ කියන්නේ මිල මුදල්, ගෙවල් දොරවල්, ඉඩ කඩම්, යාන වාහන අපි බොහෝම මහන්සියෙන් ඒ වගේම පරම්පරාවෙන් ලැබෙන්න පුළුවන් දෙමව්පියන්ගෙන් කොහොම හරි හම්බ කරගත්ත දේ, ලැබිච්ච දේ රැක ගන්න දක්ෂ වෙන්නට ඕන. අපේ බොහෝ දෙනෙකුට තියනවද? නැහැ. මේ දක්ෂතාවය නැහැ. සමහරු හම්බ කරනවා. හැබැයි හම්බ කරපු දේ රැක ගන්න දක්ෂ නැහැ. එතකොට පින්නතුනි දැන් බලන්න අද බොහෝ දෙනා කොච්චර උහුල්ලනවද? සමහරු ඉඩ කඩම් පාරේ යනකොට පාරයින තියෙන විශාල ඉඩ කඩම් පෙන්නලා මට කියලා තියෙනවා. අනේ හාමුදුරනේ අපි ඒ කාලේ මෝඩ වෙලා මේ අපේ පරම්පරාවෙන් ආපු ඉඩම අපි දුන්නා. අද තිබ්බනම් අපිට මේ දුක් විඳින්න වෙන්නේ නැහැ. අපි ඒ කාලේ සොළු ගණන් වලට ඒවා දුන්නේ. එහෙම කියන අය නැද්ද? ඉන්නවා.
එතකොට බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් හරි හම්බ කරපු දේවල් රැක ගන්න දක්ෂ වෙන්නට ඕන. මේකෙන් කියන්නේ පොඩි ගහන්න කියලා නෙවෙයි. ඇත්තටම මේ මැරෙන ටික කාලයට මේ ජීවත් වෙලා ඉන්න ටික කාලයට මේව පොඩි ගහනවා කියලා කියන්නේ කිසිම තේරුමක් නැහැ. පොඩි ගහන කෙනා පින්නතුනේ ලෝභයෙන් මේව ගොඩ ගහගෙන ඉන්න කෙනා උපදින්නේ പ്രേත ලෝකේ. එහෙම නෙවෙයි මෙතන කියන්නේ නිර්පරාදේ මේව පින්නතුනේ එහෙම වියපහැදම් කරන්නට හොඳ නැහැ. ලැබිච්ච දේ රැක ගන්න දක්ෂ වෙන්න ඕනක දෙවෙනි කාරණය. ඉතින් මේ පිළිබඳව පුනා කරුණු කියන්න අවශ්‍ය නැහැ. පින්නතුනට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාරන තුන්වෙනි කාරණය සමජීවි කතා. සමජීවි කතාවේ කියලා කියන්නේ මොකද්ද? අපි අර සිංහල කියමනක් තියෙන්නේ ඇඟිල්ලේ තරමට ඉදෙන්න ඕන. ඇඟිල්ලේ තරමට ඉදෙනවා කියලා කියන්නේ අපි හිතමු අපි කාටත් තේරෙන විදිහට කතා කළොත් අපි හිතමු රුපියල් ලක්ෂයක් හම්බ කරනවා මාසෙට. ලක්ෂ 2ක් වියදම් කරන්න පුරුදු වෙලා හිටියොත් හැමදාම ණයනේ. එහෙනම් තමන් වියදම් හම්බ කරන තරම දැනගෙන ඒවා අවශ්‍ය වෙලාවට පින්නතුනි ඒ කලමනාකරණය කරලා ආපදාවකට ගන්න, මතු දිනුවට ගන්න, පරිහරණයට ගන්න. ඒවා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම ඒවා වෙන් කරගෙන තමන්ට ලැබෙන ආදායමට අනුව පින්නතුනි වියපෑදම් කරන්නට පුරුදු වෙන්නට ඕන. ආදායමට අනුව ඒ වියපෑදම් කරන්න ඉගෙන ගත්තේ නැත්නම් හැමදාම පින්නතුනි ණය වෙලා තමයි ඉඳ තියෙන්නේ. මොකද මේ ණය කියලා කියන්නේ දැන් බලන්න අනනෝසි ණයකාරයෙක් නොවෙනවා කියලා කියන්නේ පින්නතුනි ඒක මහත් සැපයක්. එතකොට දැන් අද මේ සමාජ රටාව දිහා බලපුවාම පින්නතුනි මුළු ජීවිතම හුරු කරලා තියෙන්නේ ණයට. කිසිම බයක් නැහැ. ගෙවල් ගන්නවා ණයට, ඉඩම් ගන්නවා ණයට, යාන වාහන ගෙවන්න ණයට ගන්නවා. ඉතින් එහෙම නැතුවත් බෑ අපි කොච්චර කිව්වත්. නමුත් ණය ගන්න වෙනවා. නමුත් පින්නතුනි කිසිම බියක් සැකක් නැතුව සමහරු Tamanට ඔරොත්තු නොදෙන තරමට ණය ගන්නවා. දැන් මේ රටට වෙලා තියෙනෙත් ඒක නේද? ඉතින් එහෙමනම් අපි මේකෙදි හොඳට තේරුම් ගන්න ඕන Taman හම්බ කරන ප්‍රමාණයට වියපැහැදම් කරන්න අපි පුරුදු වෙන්න ඕන. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඔන්න කෙනෙක් Tamanගේ දුවගේ පුතාගේ කාගේ හරි විවාහ උත්සවයක් මහා ඉහළින් හෝටලයක ගන්නවා. එයාට මුදල් තියෙන කෙනෙක්. මුදල් නැති කෙනෙක් මේක බලාගෙන ඉඳලා මං ඊට වඩා ලොකු හෝටලයක මම මෙච්චර පිරිසකට ආරාධනා කරලා මේක මහා ඉහළින් ගන්නවා කියලා වටේට ණය වෙලා ඔන්න දැන් අර මංගල උත්සවේ ගන්නවා. ඉතින් මංගල උත්සවේ නිමාවටපත් වෙනවා. හැමෝම කාලා බීලා විනෝද වෙලා යනවා. ඔන්න ඉතින් පින්නතුනි ණයකාරයෝ එන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට ණය ගෙවා ගන්න බෑ. එහෙම නෙවෙයි පින්නතුනි හොඳට තේරුම් ගන්න තමන්ගේ තරමට වියපැහැදම් කරන්න පුරුදු වෙන්න. ඒක තමයි සමජීවි කතා. ඊළඟට හතරවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රතා. සුමගට හරවන කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. පින්නතුනේ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා කියලා කියන්නේ මෙලව දිනුවට අත්‍යවශ්‍යම සාධකයක් තමයි මේ හොඳ යාළුවෙක් කල්යාණ මිත්‍රෙක් ඉඳීම. දැන් පින්නතුල දන්නවනේ කල්යාණ මිත්‍රයාගේ තියෙන ස්වභාවය. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඒ ඇසුරු කරන කෙනාට වඩා ගුණයෙන් නුවණින් තපසින් හැම දෙයකින්ම ඉහළ කෙනා. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයා බොහොම සීලවන්ත කෙනෙක්. තමන් ඇසුරු කරන කෙනා කොහොම හරි සීලවන්තයෙක් බවට පත් කරන්න තමයි උත්සාහය. එහෙම නැතුව දැන් අපිට ඉන්න කල්යාණ මිත්‍රයෝ අද අපි බොනවා නම් එයාත් බොනවා. අපි නරක වැඩ කරනවා නම් එයාත් නරක වැඩ කරනවා. ඒ අය තමයි බොහෝ දෙනා කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ.
කල්යාණ මිත්‍රයා එහෙම දුස්සීල කෙනෙක් නෙවෙයි. එයා හරීම සීලවන්තයි. එයාගේ සීලයට මොනම හානියක්වත් එයා කරගන්නේ නැහැ. එයා පින්නතුනි තමන් ඇසුරු කරන කෙනා දුස්සීල නම් එයා සීලවන්තයෙක් බවට පත් කරනවා. තමන් ඇසුරු කරන කෙනා තද මසුරු නම් කල්යාණ මිත්‍රයා ඇඟට නොදෙනියා ත්‍යාගවන්තයෙක් බවට පත් කරනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ගුණ. ඊළඟට තමන්ගේ යාළුවා අල්පක්ෂුතෙක් නම් කොහොම හරි බහුසුත භාවය ඇතිකරන්න බණ පොජ්ජිහින් දෙනවා, ධර්මයේ කියා දෙනවා. කොහොම හරි හොඳට ධර්මයේ දන්න බහුසුතෙක් බවට පත් කරනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ගුණ. සද්ධාව නැත්තම් සද්ධාව ඇති කරනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ කියපු ගුණ වලින් යුක්ත කල්යාණ මිත්‍රයෙක් ඉන්නට ඕන. කල්යාණ මිත්‍රයා තැන් වල පින්නතුනේ අනුන්ගේ අගුණ කියන කෙනෙක් නෙවෙයිනේ. කවුරු හරි යවුවොත් උඩ පැන අනුන්ගේ අගුණ කියන කෙනෙක් නෙවෙයිනේ. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය නිතරම අනුන්ගේ ගුණ කියන කෙනෙක්. ඇහුවොත් නොසඟවාස් ඒ සියලු ගුණ ප්‍රකාශ කරන කෙනෙක්. ඉතින් එහෙම කල්යාණ මිත්‍ර ඇසුරක් අපට මේකට අවශ්‍යයි. මේ ගමනට. එහෙනම් පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයි. මෙලව ජීවිතේ සාර්ථක කරගන්නත් ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයි. ඉතින් එහෙමනම් බලන්න පින්නතුනේ දැන් පින්නතුනට තේරුණා මේ කියපු කාරණා ටික ඔය ඇත්තන්ගේ ජීවිතයට ගලපගත්තොත් මාසයක් දෙකක් මාස 6ක් මේ කියන කාරණා ජීවිතයට ගලපගෙන බලන්න දිනු වෙන්නේ නැද්ද කියලා. අනිවාර්යෙන් දිනු වෙනවා. මොනවද ඒ කාරණා ටික? තමන් කරන වෘත්තිය මොකක් වුණත් දක්ෂ වෙන්න ඕන. කම්මැලි නැති වෙන්න ඕන. පරීක්ෂණ කරන්න ඕන. හොඳ කලමනාකාරීත්වයක් තියෙන්න ඕන. හම්බ කරගත්ත දේ රැක ගන්න දැනගන්නට ඕන. අනවශ්‍ය විදිහට වියපෑදම් කරන්නේ නැතුව. ඊළඟට තමන් උපයන මට්ටමට වියදම් කරන්න දැනගන්න ඕන. ඒකට කියන සමජීවි කතාව. ඊළඟට පින්නතුනි පාප මිත්‍ර ඇසුරක් නෙවෙයි කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕන. ඒක තමයි මෙලව ආර්ථික උත්පාදනයට හේතු වෙන තීරණාත්මකම කාරණා ටික. ඊළඟට පින්නතුනේ මෙලව ආර්ථික පරිහානිය. මෙලව පරිහානිය සිද්ධ වෙන කාරණා 4කුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ, පාපමිත්තෝ. පින්නතුනි මෙලව බලායිද්දි පිරිහෙනවා මේ සල්ලාල කමට හුරු වෙච්ච මිනිස්සයා. මේවට මම අමුතුවෙන් බණ කියන්න ඕන නෑ. මේ වර්තමාන සමාජයේ වුණත් පින්නතුනි බොහෝ දියුණු වෙලා ඉන්න අය සල්ලාල කමට හුරු වෙලා බලායිද්දි පිරිහෙන්නේ නැද්ද? පිරිහෙනවා. බලායිද්දි පිරිහිලා යනවා. එහෙනම් සල්ලාල කම අයින් කර ගන්නට ඕන. ඊළඟට සුරාව, සුරා දුත්තු. දැන් බලන්න මේ බේබදු කමට හුරු වුණොත් එහෙම මහා දැවැන්ත ව්‍යාපාරික වෙනස් වෙලා නැද්ද මේ මත්ද්‍රව්‍ය නිසා? විනාශ වෙලා තියෙනවා. සිංගමනට වැටලා තියෙනවා. ඉතින් එහෙමනම් මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මුලින් බොහොම යාලුකමට තමයි දෙන්නේ. අන්තිමට දන්නේම නෑ මේවට ඇබ්බැහි වෙලා යනවා. ඒ නිසා පින්නතුනේ මේ මත්ද්‍රව්‍ය මත් වතුර චුට්ටක්වත් පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා. ඒක මහා අනතුරක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙලොව පරිහානිය සිද්ධ වෙන දෙවෙනි දේ තමයි මෙන්න මේ සුරාව. බලන්න මේවා කොච්චර ප්‍රායෝගිකද? ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ. ඔන්න ඊළඟ එක සෝදුව. දැන් මේවා කියනකොට පින්නතර හොඳට දැනෙනවා, තේරෙනවා. බලන්න මේ සූදුව නොයේක් විදිහේ එක සූදු වලට හුරු වෙලා මිනිස්සු කොච්චර නැති වෙලා තියෙනවද? හැඳි වත පවා පින්නතුනි නැති වෙලා තියෙනවා. ඒකත් විකුණලා සූදු ක්‍රීඩාවේ දෙනවා. එහෙමනම් මේකත් මේ බරපතලම දෙයක්. සුරාව අර වගේම බරපතල එකක්. සමහර වෙලාවට හිතනවා ඊටත් වඩා බරපතලයි කියලා. මොකද බොන ප්‍රමාණයක් තියෙනවා. නමුත් පින්නතුනි මේ සෝදුවේ හිම ප්‍රමාණිකුත් නැහැ. මම මේක කියන්නේ බොන එක හොඳයි කියන එක නෙවෙයි.
නමුත් සූදුවට ගියාම දන්නේම නැහැ. මේ සූදුවේ තියෙන ස්වභාවයක් තමයි මුලින් පින්නතුනේ දිනවල දෙනවා. ඊළඟට ඔන්න පරදින්න පටන් ගන්නවා. ඊළඟට පෙරදිච්ච ටික ලබා ගන්න එතනම සූදු ක්‍රීඩාවේ දෙනවා. ඉතින් මේක කෙලවර වෙන්නේ මහා හිගන්නෙක් බවට පත් වෙලා. ඊළඟට පාප මිත්‍රෝ. ඔන්න මෙලොව පිරිහෙන කාරණා 4. සල්ලාලකම, බේබදුකම, සූදුව. 4 වෙනි කාරණේ මොකද්ද? පාප මිත්‍ර ඇසුර. පාප මිත්‍ර ශ්‍රේවණය පින්නතුනි අනිවාර්යෙන් කෙනෙක් බලා ඉද්දි පිරිහෙන කාරණයක්. ඒක අපි මතක තියාගන්නට ඕන. උන්වහන්සේ වදාරනවා මහා ජලාශයක දොරටු 4ක් තියෙනවා. වතුර පිට වෙන දොරටු 4ක්. දැන් පිරීලා තියෙන මේ ජලාශයේ මේ දොරටු 4ම සම්පූර්ණයෙන්ම අරිනවා. ඊළඟට මේ ජලාශයට වතුර එන දොරටු වහනවා. එතකොට ජලාශය සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. අන්න ඒ වගේ මෙන්න මේ සල්ලාලකමට, බේබදුකමට, සූදුවට, පාප මිත්‍ර ආශ්‍රයට හුරු වුණොත් පින්නතුනි බලා ඉද්දි වේලිලා යනවා, හිඳිලා යනවා. පාප මිත්‍රයා කියන්නේ අනිය ඔහොම ඉඳලා වැඩක් නැහැ. මේ ජීවත් වෙන ටික කාලේ හොඳට විනෝදයෙන් ඉන්න ඕනේ. මොකටද අපි මෙච්චර මහන්සි වෙන්නේ? මේවා ගෙනියන්නද කියලා ඉතින් ඔය බොණ්ඩ නොයෙක් පාප ක්‍රියාවලට යොමු කරනවා පාප මිත්‍රයා. ඒ නිසා පාප මිත්‍ර ඇතුර දුරින්ම දුරු කරන්නට ඕන. එහෙමනම් දැන් පින්නතුලට මෙලව දීනුව, මෙලව පරිහානිය සිද්ධ වෙන කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වුණා. ඊළඟට පින්නතුනි පරලොව ජීවිතේ සාර්ථක කරගන්නත් මේ තරුණයා අනුශාසනාවක් බලාපොරොත්තු වුණා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පරලොව ජීවිතේ සාර්ථක කරගන්න අත්‍යවශ්‍යම පළවෙනි කාරණය තමයි සද්ධා සම්පදා. ඒක පින්නතුලට තේරෙනවනේ නේද? සද්ධාව නැතුව කොහොමද පරලොවක් සාර්ථක කරගන්නේ? ඇයි සද්ධාව නැතුව පරලොව සාර්ථක කරගන්න බැරි? සද්ධාව නැත්තම් දන් දෙන්න බෑ. සිල් රකින්න බෑ. භාවනා කරන්න බෑ. ප්‍රතිපත්ති පුරන්න බෑ. බණ අහන්න බෑ. මොනම දෙයක්වත් කරන්න බෑනේ මේ සද්ධාව නැත්තම්. එහෙනම් මේ සද්ධාව කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. මූලික බීජය. බීජයක් නැතුව පැලහැදෙන්නේ නෑනේ. එහෙමනම් පින්නතුනි සද්ධාවට නම් හානියක් කරගන්න එපා. සද්ධාවට හානියක් වුණොත් මේ ඇත්තන්ගේ පරලොව ජීවිතේ කාන්තේම අසාර්ථකයි. ඒක හොඳට කල්පනාවේ තියාගන්න ඕන දෙයක්. එහෙමනම් සද්ධාව කියන එක දිනු කරගන්න ඕන. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව පින්නතුලට හොඳ ප්‍රසාදයක් තියෙන්නට ඕන. ඒ ප්‍රසාදයක් පින්නතුලි නිකන් ඇති වෙන්නේ නැහෙනි. ඒ ප්‍රසාදය ඇති කරගන්න නම් අපි හොඳට බණ අහන්න ඕන. බණ අහන තරමට තමයි සද්ධාව දිනු කරගන්න ලැබෙන්නේ. එහෙම නැතුව සද්ධාව දිනු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදය නම් සද්ධාව, ඒ අවබෝධය අපි ඇති කරගන්න එපේ. ඇති කරගන්න ඕනේ බණ අහලා, බණ පොත් කියවලා, ධර්ම සාකච්ඡා කරලා. ධර්මයේ තුලින්ම තමයි මේ සද්ධාව ඇති කරගන්න ඕන. එහෙමනම් මේ උතුම් සද්ධාව පෝෂණය කරගන්න අපි හැමෝම දක්ෂ වෙන්නට ඕන. ඒක පළවෙනි දේ. එහෙනම් පරලෝක ජීවිතය සාර්ථක කරගන්න අංක 1ට අවශ්‍ය කරන්නේ මොකද්ද? සද්ධාව. ඊළඟට සීල සම්පදා. ඔන්න සිල්වත්කම. පින්නතුනි මේ පිළිබඳව විශේෂයෙන්ම කියන්න ඕන කොච්චර දන් දුන්නත් අපායෙන් ගැලවෙන්න බෑ. අපි මේක මීට කලිනුත් මතක් කරලා තියෙනවා. හොඳට දන් දුන්නම දුස්සීලව මොකද වෙන්නේ? ඉතින් හොඳට සල්ලි තියෙන තැන් පවුල් වල බල්ලෝ වෙලා උපදිනවා. සැප විඳින තිරිසන් සත්තු. එතකොට බලන්න සිල් රැක්කේ නැත්තම් පින්නතුනි සුගතියක් අපේක්ෂා කරන්න බෑ. සැප ලැබෙන්න පුළුවන්. දන් දුන්නම සැප ලැබෙනවනේ. හැබැයි සුගතියකට යන්න නම් සිල් රකින්න ඕන. එහෙනම් පරලෝක යහපත් කරගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අඩුම තරමේ මිනිස්සෙක්වත් වෙන්න බෑ.
දිව්‍ය ලෝකයට, දිව්‍ය ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට යන්න මම මේ කියන්නේ සසර දික් කර කර යන ගමනක් නෙවෙයි. නමුත් අපායකට එහෙම වැටුනොත් කල්ප ගාණක් ධර්මයේ දිනු කරන්නත් බෑ. හැබැයි සුගතියට වැටුනොත් අපට ධර්මයේ දිනු කරන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මේක ලොකු වගකීමක් අපිට අපි පිළිබඳව. දැන් මේ ජීවිතයේ ඔය සෙල්ලක්කාරව ගත කළා, මහා විනෝදයෙන් ගත කරලා පින්නතුනි අවීචියට එහෙම වැටුනොත් කල්ප ගණන්නේ. තිරිසන් අපායට වැටුනොත් ලෙහෙසි නෑ ගොඩ එන්න. පින්නතුන අහලා තියෙනවනේ නේද? කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා. දැන් මේ උපමාව හැම ස්වාමීන් වහන්සේ නමක් වගේම කියන පින්නතුලා ඔක හොඳට දන්නවා. ඒ වගේ මහා දුර්ලභ දෙයක් මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක. ඉතින් එහෙමනම් අපිට විශාල වැඩක් තියෙනවා. අපේ ජීවිතය ආරක්ෂා කරගන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. එහෙනම් ඒ සඳහා පින්නතුනි අවශ්‍ය කරන වටිනාම දේ තමයි සීලය. සිල්වත්කම. මේ හැදිච්චකම. මේ කය වචනේ ශික්ෂණය හික්මීම. මෙන්න මේ ශික්ෂණය හික්මීම අත්‍යවශ්‍යයි සුගතිගාමි වෙන්නට. එතකොට මේ සීලය කියලා කියන්නේ පින්නතුලා හොඳට දන්නවා. කයයි වචනයයි දෙකේ සංවරයට සීලය කියන්නේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනන්ත අපරිමාණ සිකපද, අනන්ත අපරිමාණ කියලා කියන්නේ මම මේ කිව්වේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට කෝටි ප්‍රකෝටි ගණන් ශික්ෂාපද පැනෙවි පින්නතුනි මේ කයටයි වචනයටයි. ඊළඟට මේ පින්නතුලාටත් ওই ශික්ෂාපද පහ පනවලා තියෙන්නේ කයටයි වචනයටයි. සිතට ශික්ෂාපද පනවලා නැහැ. හැබැයි කයයි වචනයයි දෙක සංවර වෙනකොට පින්නතුනි හිතත් බේටම සංවර වෙනවා. මොකද හිතට ශික්ෂාපද පනවලා සීලවන්තව අපට හොයන්න පුළුවන් කමක් නැහැ. මොකද ශික්ෂාපදයකින් පුළුවන් ද හිතට හිතන දේවල් වළක්වන්න බෑ. ඒ එහෙමනම් මෙන්න මේ ශික්ෂණය පුහුණුව අනිවාර්යෙන්ම ඇති කරගන්න ඕන. පින්නතුනි මේ සීලය ගැන කිව්වහම අපි දන්න කාලේ ඉඳලා මේ රටේ මේ පන්සිල් පිළිබඳව කොච්චරවත් කතා කරනවා. ගිහි පැවිදි දෙපක්ෂේම පන්සිල් සුරකින සමාජයක් වෙනුවෙන් කැප වෙනවා. නේද? ඒ සඳහා වෙනම සංවිධාන තියෙනවා. නමුත් පින්නතුනි සමාජයේ දිහා බැලුවාම අපිට පේන ඔහේ සත්ව ඝාතනත් වෙනවා. හොරකම් වල අඩුවකුත් නැහැ. කාමයේ වර්ධව හැසිරීමත් එහෙමමයි. බොරු කියන එක නම් පින්නතුනි විස බීජයක් වගේ, වෛරස් එකක් වගේ. හැම වෙලේම බොරු. ඊළඟට මත් වතුර වල ස්වභාවය වුණත් අපිට මේ පහුගිය කාලේ හොඳට දැනගන්න ලැබුණා. දැන් බලන්න රට වහලා තියෙන වෙලාවේ මේක විශාල අර්බුදයක් බවට පත් වුණානේ මත් වතුර නැතිකම. එතකොට බලන්නකො පින්නතුනි මේවා පිළිබඳව කොච්චර කතා කරත් ඒවට තියෙන ඇබ්බැහිය කිසි අඩුවක් නැහැනේ. එහෙමනම් අපි මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඔහේ ස්වාමීන් වහන්සේලාත් එක එක්කෙනාත් ඔහේ කියවනවා. හැබැයි මේ වගේ කැඩිල්ල ඉවරයක් නැහැ. ඒකෙන් එක දෙයක් තේරෙනවා යෝනිසෝ මනසිකාරය කියන එක හරි අඩුයි. නුවණින් මෙනෙහි කිරීම අඩුයි. ඔහේ බනහනවා විතරයි. එහෙමනම් මේ ශික්ෂණය පින්නතුනි මොන ක්‍රමයකට හරි අපේ ජීවිතයට අපි ගලප ගන්න ඕන. ඒ සඳහා මේ පන්සිල් පිළිබඳව පින්නතුලට මම පුංචි දෙයක් කියලා දෙන්නම්. අපි මේ සිල් ආරක්ෂා කිරීමේදී අංක 1ට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාවක් නැත්නම් ඉතින් කර්මඵලයේ පිළිබඳ වැටහීමක් නැහැනේ. එහෙනම් ඒ ශ්‍රද්ධාවෙන් පෝෂිත වෙලා මේ ශික්ෂාපද 5 කාම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පොරොන්දු දෙන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා කියන්නේ දැන් බලන්න අපි සිල් සමාදන් වෙන්න කලින් ලස්සනට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඊළඟට දෙවනුවත් පින්නතුනි බුදුන් දහම් සංඝුම් සරණ යනවා. සරණ ගිහිල්ලා අපි ඔන්න පොරොන්දු වෙනවා මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. ඊළඟට මේ සුරාව බොන්නේ නැහැ කියලා මේ සිකපදේ සමාදන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා සරණ ගිහිල්ලා බොරු ටිකක් පොරොන්දු වෙනවා.
එතකොට මේ සාමාන්‍ය කට්ටිය ඉදිරියේ නෙවෙයි, සාමාන්‍ය කෙනෙක් ඉදිරියේ නෙවෙයි පොරොන්දුව දෙන්නේ. මේ මුදුන් මල්කඩ වැනි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. එහෙමනම් පින්නතුනේ අපි කල්පනා කරලා බලන්න මේක කොච්චර භයානක දෙයක්ද. එහෙමනම් අපි කරන්නට ඕන මේ ශික්ෂාපද පහම නිකම් බොරුවට සමාදන් වෙන එක හිතලා බලන්නකො තේරුමක් නැහැනේ. අද පින්නතුනේ උත්සවයේදී කොහේ ගියත් මොතන ගියත් ඉතින් පන්සිල් සමාදන් වෙනවා. ඒක මං වරදක් හැටියට දකින්නේ නැහැ. හැබැයි මේ මොහොතේ මේක කඩනවා නම් ඒක වැඩක් නෑනේ. එහෙමනම් Tamanට ආරක්ෂා කරන්න පුළුවන් ශික්ෂාපද දැන් මේ පහෙන් මොකද්ද කියලා Taman විවේකී ඉඳලා කල්පනා කරනවා. මේ උදාහරණයක් ඇට අපි හිතමු ඔන්න පළවෙනි ශික්ෂාපදේ පුළුවන්. ඒක ටිකක් කැඩෙන නමුත් ඒක පාලනය කරගන්න පුළුවන්. ඔන්න දැන් ඒ ශික්ෂාපදේ හිතින් සමාදන් වෙනවා මම මොන විදිහටවත් සතෙක් නම් මරන්නේ. දැන් ওই ශික්ෂාපදේ සමාදන් වෙලා දවසක් දෙකක් තුනක් සතියක් සති දෙකක් තුනක් මාසයක් ওই විදිහට හොඳට ආරක්ෂා කරනවා. හැමදාම පින්නතුන උදේ හවා මේ තමන් සමාදන් වෙලා තියෙන ශික්ෂාපදේ පිළිබඳව හිතනවා. අනේ මං ඉස්සර වගේ නෙවෙයි මදුරුවෙක්වත් මරන්නේ නැහනේ. මගේ අතින් මොන්නම ප්‍රාණඝාතයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට ලොකු සතුටක් දැනෙනවා. ඒක මං හොඳටම දන්න දෙයක්. ඒක සීලයේ තියෙන ආනුභාවයක්. දැන් මේ එක ශික්ෂාපදේ සමාදන් වෙලා ලොකු සතුටක් ලබනවා. ඔන්න පින්නතුනේ දැන් මේක මදි වෙනවා. ඒක තමයි ඒකේ හැටි. ඊළඟට ඔන්න තමන් දැන් මාසයක් දෙකක් හොඳට දැන් මේ එක ශික්ෂාපදයක් රැකලා ඔන්න දැන් තවත් ශික්ෂාපදයක් සම්බන්ධ කරගන්න හිතෙනවා. ඊළඟට ඊතුරු ශික්ෂාපද හතරෙන් බලනවා මොකද්ද තමන්ට පුළුවන්. අපි හිතමු දෙවෙනි එක කියලා. ඔන්න දැන් දෙවෙනි එකත් සමාදන් වෙනවා. දැන් ඒක හොඳට ආරක්ෂා කරනවා. ඉතින් ඒ ගැන මෙනෙහි කරන්න ඕන. උදේ හවා හිතන්න ඕන. අනේ දැන් මම මදුරුවෙක්වත් මරන්නේ නැහැ. ඉදි කට්ටක නොදුන් දෙයක් මං ගන්න නැහැ. මගේ දරු පවුල මං කිසිසේත්ම හොරකමෙන් පෝෂණය කරන්නේ නැහැ. හොරකම දැන් මගේ ජීවිතේ ගෑවිලාවත් නැහැ. ඔන්න Tamanට පුදුම සතුටක් දැන් තියෙන්නේ. ඕකත් පින්නතුනි මාසයක් දෙකක්. ඉතින් එක්කෙනාගේ හැටියට සමහරලාට මාස 6ක් වෙන්නත් පුළුවන්. ඒ වුණත් කමන්නේ. ඔන්න දැන් මේ ශික්ෂාපද දෙක අර ඇඟට ප්‍රත්‍යයන් වෙනවා. ආයෙක කඩන්න බෑ කවදාවත්. ඊළඟට ඒකත් මදි. ඊළඟට ඔය ක්‍රමයට 3 වෙනි 4 වෙනි එක පිළිවෙලට ඕනේ නැහැ. Tamanට පුළුවන් ශික්ෂාපදේ පුළුවන් කියලා හිතෙන ශික්ෂාපදේ කිට්ටු කරගන්නවා. ඊළඟට ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරන්න පුරුදු වෙනවා. ඒ පිළිබඳව සතුටු වෙනවා. සතුටු වෙනකොට පින්නතුනේ ඔන්න ශික්ෂාපද පහ දන්නේම නැහැ. කවදාවත් කැඩෙන්නේ නැති විදිහට ආරක්ෂා කරන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් අපේ පින්නතුලා මේ ක්‍රමය ඇත්තටම ජීවිතයට ගලප ගන්න ඕන. මේ ක්‍රමය මේ විදිහට ගලප ගත්තොත් සැබෑම සීලවන්තයන් බවට පත් වෙන්න පුළුවන්. ජීවිතේ නිසාවත් මේ ශික්ෂාපද පහ නොකඩ ඉන්න මට්ටමට හිත දියුණු කරගන්න පුළුවන්. ඒ විදිහට හරි පින්නතුනි මේ ශික්ෂාවන් ආරක්ෂා කරන්න. මොකද ශික්ෂා ගරුත්වය නැති වුණොත් දුස්සීල වුණොත් සුගතිගාමී වෙනවා කියන එක ලෙහිති වැඩක් නෙවෙයි. එහෙනම් දැන් පරලෝක ජීවිතය සාර්ථක කරගන්න අංකයකට සද්ධාව තියෙන්න ඕන. ඊළඟට සීලවන්තකම තියෙන්නට ඕන. ඊළඟට ඒ සීලයේ පින්නතුනි ශික්ෂාපද වලට පමණක් සීමා වෙන්නේ නැතුව ඉන්ද්‍රිය සංවර සීලයත් ටිකක් ආරක්ෂා කරගන්න අපි ක්‍රමානුකූලව මහන්සි ගන්න ඕන පියවරෙන් පියවර. මොකද ඉන්ද්‍රිය සංවර සීලයේ තමයි පින්නතුනි සීල විසුද්ධිය බවට පත් වෙන උතුම් සීලය. එහෙම නැතුව ශික්ෂාපද ටික පමණක් ආරක්ෂා කරලා ඉන්නවා නම් ඒක නිවන් පිණිස උපකාර වෙන සමාධිය පිණිස උපකාර වෙන සීලයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද හිතේ කෙලෙස් තියෙනවානේ. ඒ කෙලෙස් වලින් පිරීලා නම් ඒ හිත පින්නතුනි කුණු විච්ච හිතක් වගේ. එහෙමනම් අපි ඉන්ද්‍රිය සංවරයත් ඇති කර ගන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා පරලෝක ජීවිතය සාර්ථක කරගන්න මේ සද්ධා සීල මෙන්න මේ කියන කාරණා දෙක සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට 3 වෙනි කාරණය වැදගත්ම කාරණයක් ඡාග සම්පදා පරිත්‍යාගය දන් දීම.
දන් දීම නම් මේ රටේ බොහෝ දෙනාට පින්නතුනේ හොඳට හොරුයි. ඒක හරිය වටිනවා. මොකද දානං සග්ගස්ස සෝපාන. දන් දෙනවා කියලා කියන්නේ සැප සම්පත් ලබන්න ඊට වඩා ලොකු දෙයක් නෑ. ඒ වගේම මේ ලෝභය කියන මේ කෙලෙසය ගලවන්න ප්‍රාථමික වශයෙන් තියෙන උතුම් දෙයක් තමයි පින්නතුනේ මේ දානය. දානෙන් කපන්න පුළුවන්, ගලවන්න පුළුවන් කෙලෙස් කොටසක් තියෙනවා. ඒ නිසා අපි දානය හොඳට පුරුදු කරගන්නට ඕන. හැබැයි මේ දානය දෙනකොට පින්නතුනේ දැන් දානය කියලා කියන්නේ මේ දෙන දෙයටම නෙවෙයි. ඒ චේතනාවට තමයි දානය කියලා කියන්නේ. එන එක බොහෝම කල්පනාකාරීව අලෝභ, ආදේශ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවාගෙන මේ පරිත්‍යාගයන් කරන්නට ඕන. ඊළඟට විශේෂයෙන්ම කාලීනව මතක් කරන්න ඕන දෙයක්, තමන්ට පරිහරණය කරන්න බැරි දේවල්, පරණ දේවල් දන් දෙන එක එච්චර සුදුසු නෑ. මොකද රෝපණය කරන විදිහට තමයි පින්නතුනේ බීජේ සකස් වෙන්නේ. දැන් අපි අබ හදලා මුම් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ වගේ පරණ දේවල් දීලා අලුත් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. පරණ දේවල්ම තමයි ලැබෙන්නේ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම පරිත්‍යාගයක් කරනකොට පින්නතුනේ උසස් දේ, වටිනා දේ, අලුත් දේ පරිත්‍යාග කරන්න අපි පුරුදු වෙන්නට ඕන. බලන්න අපේ පැරණි අම්මලාට ඔය පුරුද්ද හොඳට තිබුණා. ඉස්සර අපේ අම්මලා පින්නතුනේ ගෙදර කෑම පිසින්න කලින්, බත ලිපේ තියන්න කලින් හාල් ටිකක් අරගෙන ඒක බෝතලයකට දානවා. ඒ දාන්නේ සම්මාදමේ ආවොත්, අසරණෙක් ආවොත්, දානයකට කවුරු හරි ඒ වගේ දේවල් එකතු කරනකොට ඒවට පරිත්‍යාග කරන්න තමයි අම්මලා ඒ විදිහට එකතු කරලා තියන්නේ. එතකොට බලන්න පින්නතුනේ මේක නිකන් බලාගෙන ඉන්න කෙනෙකුට නිකන් සාමාන්‍ය දෙයක් වගේ. නමුත් හිතලා බලනකොට ඒ අම්මා කොච්චර වටිනා වැඩක්ද කරන්නේ. හැමදාම තමන්ගේ ප්‍රයෝජනෙට ඒ හාල් ගන්නකොට ඒකෙන් හැමදාම දාන චේතනාව පහළ වෙන්නේ නැද්ද? අර හාල් ටිකක් අරගෙන බෝතලයකට දාලා තියනවා කියලා කියන්නේ පින්නතුනි අර පළවෙනි දේ අග්‍රදේ දන් දීලා තමයි ගෙදර කෑම පිසින්න ආරම්භ කරන්නේ. ඉතින් බලන්න ඔය පැරණි අය කරන හැම වැඩේකම පින්නතුනේ ඇත්තටම හොඳ තේරුමක් තියෙනවා. එහෙනම් අපි හැමෝම පුරුදු වෙන්නට ඕන පරිත්‍යාග කරනකොට අපට ප්‍රයෝජනවත් නැති අපි ඇඳුම් පූජා පරිත්‍යාග කරනවා නම් අපි පාවිච්චි කරන්න බැරි වෙනකොට පරිත්‍යාග කරන එක පින්නතුනේ වැරදි. ඉතින් මේ විදිහටයි අපට ලැබෙන්නේ. එහෙනම් පරිත්‍යාගය කියන එක බොහෝම උසස් අන්දමින් අපි කරන්නට පුරුදු වෙන්නට ඕන. ත්‍යාගය. ඊළඟට මේ පරිත්‍යාග කරනකොට බොහෝ දෙනා සිල්වතුන්ටම පූජා කරන්න කැමති. ඒක ලොකු දෙයක්. හැබැයි පින්නතුනේ තව දෙයක් තියෙනවා. දානයක් මහත්ඵල මහානිසංස කරගන්න තමන් සිල්වත් වුණා නම් බොහෝ දුරට ඒ දානේ මහත්ඵලයි. දැන් තියෙනවනේ අර දාන දක්ෂිනා 4ක් පින්නතුල අහලා තියෙනවා. උන දායකයා සීලවන්තයි, ප්‍රතිග්‍රාහකයා දුස්සීලයි. ඒත් ඒ දානේ මහත්ඵලයි. හැබැයි දායකයා දුස්සීලයි, ප්‍රතිග්‍රාහකයා සීලවන්තයි. ඒත් ඒ දානේ මහත්ඵලයි. දායකයාත් ප්‍රතිග්‍රාහකයා දෙනවම සීලවන්තයි. ඒ දානයත් යෝ සීලවන්තිසු දදාත් දානං ඒකත් බොහොම මහත්ඵලයි. හැබැයි දෙන්නම දුස්සීල වුණොත් දානේ මහත්ඵල වෙන්නේ නැහැ. එහෙමනම් තමන් සීලේක පිහිටලාම තමයි මේ දානමය පින්කම් කරන්නට ඕන. ඊළඟට අර పూర్ව මුංචන අපර කියන අවස්ථාව පිරිසුදු කර ගන්නට ඕන. ඒ දානේ ඒ දෙන්නේ මූලික අවස්ථාව, සංවිධානය වෙන අවස්ථාව, ඊළඟට දානේ දෙන අවස්ථාව, දානේ දීලා හිත පහදවා ගන්නට ඕන. ඉතින් මේ විදිහට පින්නතුනේ හිත නෙළුම් මලක් වගේ තබාගෙන කර්මඵලයේ විශ්වාස කරගෙන අපි මේ පරිත්‍යාග කරන්නට ඕන. ඒ තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි පඤ්ඤා සම්පදා. ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම පින්නතුනේ මෙතන උද්‍යත්තගාමිනී පඤ්ඤා, ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට අවබෝධයක් තියෙන්නට ඕන. එහෙමනම් මෙන්න මේ කාරණා, ඒ කියන්නේ කොටින්ම අපි මැරෙනවා කියන සංඥාවක් තියෙන්න ඕන. මේ අනිත්‍ය ලක්ෂණය,
දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය පිළිබඳව යම්කිසි වැටහීමක් තියෙන්නට ඕන. ඊළඟට මේ ආයතන 6. ඉතින් මේකේ ඊළඟට බාහිර ආයතනයන් පිළිබඳව ඊළඟට මේ ස්පර්ශ පිළිබඳව මේ වේදනා පිළිබඳව ඊළඟට මේ තණ්හාවන් පිළිබඳව මේ වාගේ අනිත්‍ය ස්වභාවය මේ වාගේ විනාශ වන ස්වභාවය ඊළඟට මේවා අනිත්‍ය නිසාම දුකට භාජනය වෙන හැටි මේවා මම මගේ කියලා ග්‍රහණය කරගන්න වසඟේ පවත්වන්න බැරි විදිහ පින්නතුනි මේවා පිළිබඳ වැටහීමක් තියෙන්න ඕන. කොටින්ම ඇතිවීම නැතිවීම පිළිබඳව වැටහීමක් තියෙන්නට ඕන. මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥා සම්පදා. එහෙමනම් දැන් මේ දේශනාව ජීවිතයට ගලපගත්තොත් මෙලව ජීවිතෙත් බලා ඉද්දී සාර්ථක වෙනවා. පරලොව ජීවිතෙත් ඒකාන්තයෙන්ම පින්නතුනි සුගතිගාමි වෙන්න අවස්ථාව ලැබෙනවා. මොකද මේක බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි නැවත මතක තියාගමු මෙලව ජීවිතේ සාර්ථක කරගන්න අංක 1ට උත්හාන සම්පදා. නුවණින් නැගී සිටීම, වීරිය. මේ වීරිය ඇතුලේ කරුණු 4ක් කිව්වා. තමන් කරන වෘත්තිය පිළිබඳව දක්ෂ වෙන්න ඕන, කම්මැලි නැති වෙන්න ඕන, පරීක්ෂණ කරන්න ඕන, ඊළඟට හොඳ කළමනාකාරීත්වයක් තියෙන්නට ඕන. ඒ පළවෙනි කාරණය. ඊළඟ දෙවැන්න මෙලව දිනුවට උපකාර වන දෙවැන්න තමයි හම්බ කරපු දේ රැක ගන්න දැනගන්න ඕනේ ආරක්ක සම්පදා. සමජීවිකතා පින්නතුනි ලැබෙන ප්‍රමාණයට වියදම් කරන්න දැනගන්න ඕන, නැත්නම් ඇඟිල්ලේ තරමට ඉදෙන්නට ඕන. ඊළඟට කල්යාණ මිත්‍රතා සුමකට හරවන කලන මිතුරන් ඉන්නට ඕන. ඊළඟට මෙලොව පරිහානියටපත් වෙන කාරණා 4ක් කිව්වයි. සල්ලාලකම, බේබදුකම, සූදුව, පාප මිත්‍ර සේවනය. මේ වාගෙන් දුර වෙන්නට ඕන. ඊළඟට පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න සද්ධාව දිනු කරගන්න ඕන. සීලවන්තකම හොඳට හදාගන්න ඕන. ත්‍යාගවන්තකම බව හොඳට පුරුදු කරගන්න ඕන. ඒ වගේම ප්‍රඥාව දිනු කරගන්නට ඕන. මෙන්න මේ කියන කාරණා දිනු තියුණු වුණොත් ඒකාන්තයෙන්ම අපට පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් පුළුවන්. මෙලව ජීවිතේ සාර්ථක කරගන්නටත් පුළුවන්. ඉතින් පින්වත් හැම දිනාටම මේ උභයාර්ථයම යහපත් කරගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ වියග්ගපජ්ජ සූත්‍ර දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන වසර 22කට පමණ පෙර අභාව ප්‍රාප්ත වූ වැල්ලම්පිටියේ පදිංචි වෙලා සිටි මිල්ටන් වීරසේකර මහත්මාගේ ආදරණීය පුතුණුවන් වන මෙල්බන් නුවර පදිංචි සහන් වීරසේකර, ඒ වගේම ගම්පහ ගජබාපාරේ පදිංචි නිමල් වීරසේකර සොහොයුරා, ඒ වගේම මාලිනී වීරසේකර, රෝහිණී වීරසේකර, පුෂ්පා වීරසේකර කියන සොහොයුරියන් ඇතුළු ඒ සහෝදර සහෝදරියන් එකතු වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ හැම දිනාටම මේ කුසලය මෙලව පරලව මේ කියන උභයාර්ථයම යහපත් කරගන්නට මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසර 22කට පමණ පෙර අභාව ප්‍රාප්ත වූ වැල්ලම්පිටිය කොළොන්නාව පාරේ පදිංචිව සිටි මිල්ටන් වීරසේකර ආදරණීය පියාණන්ට ඒ සොහොයුරාට ඒකාන්තයේ මේ පින් පෙනේවා. සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. අමා මහ නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ මෙතුමාගේ දෙමව්පියන් වන මාතලේ මහවෙල පදිංචිව සිට අභාව ප්‍රාප්ත ආර්යදාස වීරසේකර මහත්මයා, ලීලාවතී වීරසේකර මහත්මිය, උකුවෙල විසූ ප්‍රින්සි වීරසේකර සොහොයුරිය, කේ.බී. සුගතදාස සොහොයුරා, ඉහළ බෝමිරියේ විසූ ජයදාස මුණසිංහ සොහොයුරා, වැල්ලම්පිටියේ විසූ උකුවෙල ජී කරුණාවතී, ඒ වගේම ලුසි අම්මා ඇතුළේ පරලෝකපත් සියලුම වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට මේ කුසල් අමා මහ නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නොවැම්බර් මාස 29 වන දින 80 වන ජන්මදිනය යෙදුණු මහතලේ කුඹියන්ගොඩ පදිංචි මංගලා වීරසේකර මහත්මියට කාන්තිම් පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ප්‍රාර්ථනා කරනවා. දෙසැම්බර් 12 වන දින ජන්මදිනයේ යෙදුණු
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සහන් වීරසේකරයි මහත්මයාට සහ සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදී හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරන දේශකයන් වහන්සේට සෙත් පතනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සෙත් පතනවා. කොරෝනා වදුරින් විපතටපත් සියලු ලක්වැසි ලෝවැසි සියලු ජනතාවට සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රට වෙනුවෙන් දීපදු විරෝධාර රණවිරුවන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාාර කුසල් නිවන් පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් සහන් වීරසේකර මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං